You are watching Educational Broadcasting Channel. අයිබෝවන් පුතාලා සිංහල භාෂාව සම්බන්ධයෙන් කතා කරන භාෂා සාහිත්‍ය පාඩමේ මම සාහිත්‍ය පාඩම් කීපයක් පුතාලට තීරණය කළ දුන්නා පැහැදිලි කළ දුන්නා අද මම කියලා දෙනවා පුතාලට සිංහල භාෂාවේ වැදගත්ම දෙයක් වෙච්ච සිංහල අක්ෂර මාලාව නැත්නම් සිංහල වර්ණ මාලාව අක්ෂර මාලාවට සමාන පදයක් වර්ණ මාලාව හරිද මාලාව කියන්නේ වැලනේ සමූහයනේ දැන් අපි කතා කරමුකෝ අක්ෂර සම්බන්ධයෙන් මානව වර්ගය ලෝකේ පහළ වුණු දා ඉඳලා ඔවුන්ට තමන්ගේ අදහස් හොමාරු කරගන්නට යම්කිසි මාර්ගයක් භාෂාවක් තිබුණා. අපි ගන්නවා සත්ත්ව ලෝකේ ගත්තොත් එහෙම සත්ත්ව ලෝකේ සතුන්ට පවා තමන්ගේ අදහස් හොමාරු කරගන්නට යම්කිසි මාර්ගයක් ආකාරයක් තියෙනවා. සතෙක් තමන්ට ගොදුරක් අහුනහම ඒක තමන්ගේ අනිකුත් වර්ගයට කැඳවා ගන්නට කරන මාර්ගයක් තිබුණේ මිනිස් සත්ත්වයින්ට. අදටත් එහෙම නේ. එතකොට අපි දන්නවා ගිරවෙක් වගේ සතෙක් ගත්තොත් අපිට ඇති කරලා උට භාෂාව හසුරුවා ගන්න පුළුවන්කමක් තියෙනවා. හරිද? ඕනෑම සතෙක් ගත්තොත් එහෙම ඒ සතාට ආවේනික භාෂා ශෛලියක් තියෙනවා තමන්ගේ අදහස් අන්නයට පවසා ගන්නට. ඕක දියුණු මානවයාට නැති වෙන්න බෑනේ. එතකොට මානවයා අනාදිමත් කාලයක ඉඳලා තමන්ගේ භාෂාව අන්‍ය හා හසුරුවා ගන්නට හෝමාරු කරගන්නට යම් ක්‍රමවේද අනුගමනය කළා. ඒ අනුගමනය කර මාර්ගය නැත්නම් කතනය සහ භාෂණය මේ මාධ්‍ය කාලයත් එක්කම ක්‍රමයෙන් විකාශය වෙලා අද පවතින භාෂාව දක්වා පැමිණ තියෙනවා. එතකොට නොදියුණු සමාජයේ ජීවත් වූ ආන්දර මානවයාට වඩා අද දියුණු මානවයාට යම්කිසි සැලකිය යුතු භාෂාවක් තියෙනවා. මේ භාෂාව කවදා කොතනදී කොහොම මුණ ගැහුණාද කියන්නට දන්නේ නැති වුණාට මිනිසාට ඉදිරියට එන්නට මෙකී භාෂාව මෙකී කතනය මෙකී භාෂණය අපිට හේතු වෙලා තියෙනවා වැදගත් වෙලා තියෙනවා. මෙන්න මෙතනදී කාලයත් එක්ක මිනිස්සු තමන්ගේ චර්යා පද්ධති ගොඩනගාගෙන එනකොට ඒක ක්‍රමයෙන් වැඩි දියුණු කරගන්නට මේ භාෂාව හේතු වෙලා තියෙනවා. භාෂාව තුළින් තමයි මිනිසා තමන්ගේ අදහස් අන්නයට ප්‍රකාශ කරේ. ඒක එක් ජාතීන් එක් වර්ගයන් එක් ජන සමූහයට වෙනස් වුණා. එතකොට සිංහල ජාතියක් වෙච්ච අපිට එකී සිංහල භාෂාව හසුරුවා ගන්නට අපිට යම් සංකේත මාලාවක් අපිට ගොඩනැගුණා. මෙන්න මේ සංකේත මාලාව ගොඩනැගිලා තමයි අපි අද පවතින භාෂාවේ අක්ෂර මාලාව දක්වා කොටින්ම කිව්වොත් එහෙම හෝඩිය ගොඩනැගුණේ අපිට ඔන්නේ ආකාරයට. අපි දන්නවා අපේ භාෂාව ගොඩනැගුණේ තනිකර අපි ළඟ තියෙන භාෂාවකින් පමණක් නෙවෙයි. අපිට භාෂාව ගොඩනැගෙනකොට මහින්දාගමනය අපිට වැදගත් වෙනවා. නමුත් මහින්දාගමනයට පෙර අපි ළඟ භාෂාවක් තිබුණා. අපි ඒක දන්නවා. මහින්දාගමනයට පෙර අපිට භාෂාවක් තිබුණා. හරි? එනි භාෂාව කොතනින් ගොඩනැගුණාද කියන ප්‍රබල සාක්ෂි කෙසේ වෙතත් අපිට
අපේ ජීවිතේ ගොඩනගා ගන්නට හසුරුවා ගන්නට මේ භාෂාව වැදගත් වෙලා තියෙනවා. අපි දන්නවා පුරාණ බ්‍රාහ්මීය අක්ෂර සෙල්ලිපි මහින්දාගමනයට පෙර තිබුණු දේවල් සෙල්ලිපි ගිර්ලිපි ටැම්ලිපි මේ හැම එකම තියෙන භාෂාව ඒගොල්ලන්ගේ සංකේත මාලාව සංකේත හසුරුවා ගැනීම ඒ වගේ දේවල් තුළින් භාෂාව අද පවතින හෝඩිය දක්වා අද පවතින අකුරු දක්වා එන්නේ ඇති. දැන් අපි හිතමු සමහර වෙලාවට ඒ කාලේ මෙහෙම අකුරක් ලියවෙන්නේ නැති. ඔය අකුර පහු වෙනකොට මෙහෙම වෙන්නත් ඇති. ඊට පස්සේ ඕක තවත් පහු වෙනකොට මෙහෙම වෙන්නත් ඇති. ඊට පස්සේ තවත් පහු වෙනකොට මෙන්න මේ ආකාරයෙන් ගොඩනගින්නත් ඇති. නේ? ඊට පස්සේ ඉන්නේ අකුරට තව තවත් අලංකාර වෙලා මෙහෙම ගොඩනගින්නත් ඇති. ඒක නිසා අකුර ගොඩනගුණේ කොයි ආකාරද මේ ක්‍රමයෙන් විකාශනය වෙච්ච අක්ෂර මාලාවක තමයි අද පවතින අකුර දක්වා ඇවිල්ලා තියෙන්නේ. මම පාඩම පටන් ගන්න කලින් මේ පොඩි සරල දැනුම පුතාට කියලා දෙන්න. දැන් බලන්නකෝ. අපි භාවිතා කරන මේ අකුර අපි කියන අඹ බයන්න කියලා. අපි මේකට අඹ බයන්න කියලා ගොඩක් අය කියන්නේ. නේද? මේකට කොහොමද හැදෙන්නේ නැත්තේ? අල් මයන්න බයන්න. අඹ පාලි පහු වෙනකොට මේ මයන්නට ලං කරලා බයන්න ලිව්වා. ඊටත් පහු වෙනකොට මයන්න ලියන්න පටන් අරන් බයන්න ලිව්වා. ඊටත් පහු වෙනකොට මෙන්න මේක අයින් කළා. තේරුණාද? අපි අඹ බයන්න කියන අකුර ගත්තේ ඇත්තටම මේක සංඥක බ. හරිද? අල් මයන්නයි බයන්නයි. ඊට පහු වෙනකොට අල් මයන්නේ බයන්නයි බැඳලා ලිව්වා. ඊට පස්සේ මයන්න ලියන්න පටන් අරන් බයන්න ලිව්වා. ඊට පහු වෙනකොට මෙන්න මේ කොටස ඉවත් කරා. ඔන්න හැදෙන ආකාරය. පැහැදිලි? තව අරන් බලමු. ගංගා බින්දුව උඩ ගයන්න ලිව්වා. ඊට පස්සේ මෙන්න මේ කොටස අයින් කරා. පේනවද? ඊට පස්සේ ගංග මේ සංඥකය. හරි. දැන් බලන්නකො අපි කියන යන්සය කියලා යයන්න ලිව්වා. යයන්නෙන් භාගයක් ගත්තා. ඔන්න යන්සේ. හරිද? මෙන්න මේ ආකාරයට තමයි සිංහල භාෂාවේ වර්ණමාලාව ගොඩනගනකොට අකුරු ගොඩනගනකොට අපි හදාගත්තේ. මම සරල දැනුමක් දුන්නා. අකුරු ගොඩනගිච්ච ආකාරය. කොහොම වුණත් අපිටම ආවේනික භාෂාවක් ගොඩනගා ගන්නකට මම කව මහින්දාගමනේ හේතු වුණා කියලා. නමුත් මතක තියාගන්න දුල පුතාලා ඉන් පෙර පවා අපිට කතනීයට භාෂාවල් තිබුණා. හරිද? විජය කුමාර ලංකාවට එනකොට ඊට පෙර වුණත් අපි තුල එකිනෙකා හඳුනා ගැනීම එකිනෙකා අතර අදහස් සමාල් කිරීමේ භාෂාවක් තිබුණා. කතනියක් තිබුණා. ඒක ලේඛන ව්‍යවහාරයට ලේඛන කලාවට එනකොට තමයි අපිට වැදගත් වෙන්නේ මෙන්න මේ අක්ෂර මාලාව නැත්තම් වර්ණ මාලාව කියන එක. අපිට මෙන්න මෙතනදී ගොඩාක් කාලවට අපිට අක්ෂර මාලාව ගොඩනගා ගන්නට හේතු වෙලා තියෙනවා අපි පුරාණ හෝඩි බ්‍රාහ්මී අක්ෂර කලාව දේවනාගරී හෝඩිය මෙන්න මේ ආදි වශයෙන් අපි කාලය සමග හසුරුවාගෙන එනකොට පහු කරන් එනකොට අපිට භාවිතන අපිට අවබෝධ වෙන අපිට හේතුබද්ධ වුණු භාෂාවල් කීපයක් තියෙනවා. අපේ භාෂාව ගොඩනගන්නේ අපි දන්නවා ඉන්දියාවෙන් ගොඩනගුණු ආර්ය භාෂාවත් එක්කලා අපි ගොඩනගුණා. මහින්දාගමනේ ආවට පස්සේ අක්ෂර බිහි වුණා, ලේඛන කලාවක් බිහි වුණා. ඒක නිසි පරිදි සංයෝග කරගන්නට අපිට මේ මහින්දාගමනේ හේතු වාසනාව වෙලා තියෙනවා. ඊට කලින් මතක තියාගන්න භාෂාවක් අපිට නොතිබුණා නෙවෙයි. ඊට කලින් අපිට භාෂාවක් තිබුණා. දැන්
සිංහල අක්ෂර මාලාව එහෙම නැත්නම් භාෂාව හඳුනා ගන්නට කෙනෙක් තව කෙනෙක් හා කතනේ හා භාෂණය ගොඩනගා ගන්නට හේතුන සිංහල අක්ෂර මාලාව කාලයත් සමගම ක්‍රමක්‍රමයෙන් වෙනස් වෙලා වෙනසට භාජනය වෙලා අද පවතින තත්ත්වයට ඇවිල්ලා තියෙනවා. සමහර අක්ෂර එදාට වඩා අද වෙනස් වෙලා තියෙනවා. සමහර අක්ෂර භාවිතයෙන් ඉවත් වෙලා තියෙනවා. සමහර අක්ෂර බහට අලුතෙන් ඇවිල්ලා තියෙනවා. ඔක තමයි භාෂාවේ තියෙන නවීනතම ලක්ෂණ. දැන් ගත්තත් එහෙම එදාට වඩා අද භාෂාව සරලයි. සරලයිනේ. දැන් අපි දන්නවා ඒ කාලේ තියෙන ෂඩ් භාෂා පරමේශ්වර භාෂා 6ක් ගැන අපි කතා කරනවා. දැන් තොටගම ශිරාවල හඳුන කතා කරනකොට අපි දන්නවා ෂඩ් භාෂා පරමේශ්වර පරම ඊශ්වර. ඒකී භාෂා සම්බන්ධයෙන් මනා නිපුණත්වයක් ඇති උන්වහන්සේ. මොනවාද මේ භාෂා? සංස්කෘත, ප්‍රාකෘත, මාගධී, පෛශාවී, අපභ්‍රංශ, සෞරසේන. භාෂා පරමේශ්වර මේකනේ. සංස්කෘත, ප්‍රාකෘත, මාගධී, පෛශාවී, අපභ්‍රංශ, සෞරසේන. මෙන්න මේ භාෂා 6න් සංස්කෘත හැර අනිකුත් භාෂාවන් සියල්ල අද මල භාෂාන් බවට පත් වෙලා තියෙනවා. ඒකයි මම කිව්වේ භාෂාව ක්‍රමයෙන් පවත්වාගෙන ඉන්නකොට විකාශනය විකිනකොට සමහර භාෂාවන් අපෙන් බෙරළී ගිය. අපභ්‍රංශ දැන් අපි කතා කරන මොන අපභ්‍රංශයද කිව්වේ කියන්නේ? අන්න ඒ වගේ තියෙනද පෛශාවී සෞරසේන කියන භාෂා අපි ළඟ අපි කොහෙවත් බිහි වෙලා නැහැ. මේ සමහර අක්ෂර කලාවුනත් එහෙම. සමහර අකුරු අද අපෙන් ගිලිහිලා ගිහිල්ලා ඒ විනෝඩ සරල අක්ෂර බෙහෙලා. දැන් අපි කතා කරලා බලමුකෝ. අපි භාෂාව වර්ණමාලා පටන් ගන්න කලින් අපි හිතමුකෝ අපි අද භාවිතා කරන භාෂාවයි මධ්‍යකාල සිංහල භාෂාවයි ඉන් එහාට කිය භාෂාවයි අතරේ මොනතරම් පරස්පර දේවල් තියෙනවද කියන්නේ. නේ මධ්‍යකාලීන ලියවුණු පොත් තරම් බැලුවාම එකී සමාජයේ භාවිතා වුණ භාෂාව කොයිතරම් ගැඹුරුද? නේ අද අපි ඉතින් ගැඹුරු භාෂාවක් භාෂණයට කතරට යොදාගන්නේ නෑනේ. ඒකලගේ ලේඛන කලාවත් තරම් බලන්නකෝ. ගොඩාක් වෙලාවට පුරාණ පොත්පත් තියෙන්නේ පාලි සංස්කෘතික භාෂා දෙකකින්. ඒකට ඒව සිංහලයට එනකොට එකී භාෂාවල තියෙන සුවිශේෂී ලක්ෂණ අපේ භාෂාවට ගොඩනගලා තියෙනවා. තේරෙනවද? ඒක නිසා මේ අපි භාවිතා කරන සිංහල කියන භාෂාව තුළ බොහෝ දුරට අර අනිකුත් භාෂාවල ගති ලක්ෂණ අපි ආවේනික කරගත්තා. පූජ්‍යනි. බුදුනි. තේරෙනවද? අපි අපිට ආවේනික ආකාරයට භාෂාවල් ගොඩනගලා තියෙනවා. සමහර වචන තියෙනවා අපි ඉංග්‍රීසි වචනේ වුණත් අපි ඒක සිංහලයට ඒහා ලං කරලා අරගෙන තියෙනවා. කොහොම වුණත් මේ සිංහල අක්ෂර මාලා ගොඩනගෙනකොට අපිට වැදගත් වෙලා තිබුණේ ඒ බාහිර අපි ලබාගත්තු යම් යම් සංකේත. දැන් මුලින්ම අපේ තියෙන වැලිපිල්ලි ලියුණු අකුරු පුරාණ බ්‍රාහ්මී අක්ෂර වගේ දේවල් අවබෝධ කර ගැනීමට මොනතරම් වෙහසක් දරනවද? දැන් අපි හිතන්නකො සීගිරි කුරුට්ටෝගේ බුදල්මි සියෝ ආමි ආ දනා ගීලිවින් නොලිවි. එනත් භාෂා ලියුණ හැමනේ බුදල්මි සියෝ ආමි ආ දනා ගීලිවින් නොලිවි. බුදල්මි මගේ නම බුදල්. සියෝ ආමි සොකීන් සමගාවේ ආ දනා ගීලිවින් නොලිවි. ආපුය ගීලිවි නිසා මලිවිනේ. නිල් කට්‍රල් මල් කැවුණු වැට්කොල් මල්සේ. සීගිරි ලල්නාවන් පිළිබඳ එකී සමාජයේ තිබිච්ච භාෂාව කොයිතරම් සුන්දරද බලන්නකෝ. එතකොට ඒ සීගිරිය ඉන් එහා යුගයට හිතන්නකෝ. එහෙමනම් අපි දැනගන්න ඕනේ භාෂාව අක්ෂර මාලාව නැත්නම් වර්ණ මාලාව නැත්නම් කෝඩිය අපිට ලියන්නට හුරු වෙනකොට අපිට එකී සංකේත ක්‍රමයක් එනකොට ඉන් එහාට යුග ගානක් අපි පසු කරගෙන ඇවිල්ලා තියෙනවා. ඉන්නේ පසු කරපු යුගවල සමහර තිබුණු භාෂාවන් හරි අමුතුයි. දැන් බලන්නකෝ
පුරාතන වෙදපොත් තරම් බලන්න. පුරාතන වෙදපොත් ඒ වගේ තියෙන ගැට, ඒ වගේ තියෙන අකුරු වල තියෙන ඒගොල්ලන්ගේ තේරුම් ගැනීමේ ශක්තිය මොනතරම් ධර්මද බලන්න. නමුත් අපි මොකද කරන්නේ? ඒවා අපි හරියට සංලක්ෂණ ගිනල්ලා අපි ඒක විග්‍රහ කරලා අපි ඒ පිළිබඳ නිසි අවබෝධය ලබා ගන්නවානේ. එහෙමනම් මතක තියාගන්න ඕනේ අක්ෂර මාලාවක් ගොඩනගෙනකොට, වර්ණ මාලාවක් ගොඩනගෙනකොට ඊට කලින් තිබිච්ච යුගවල භාවිතා කරපු සංකේත අක්ෂර ක්‍රම තමයි අපි යොදාගත්තේ. ඒ කියන්නේ මම කිව්වේ අර මේ කතිර වගේ කොටු වගේ මෙහිම අරගෙන ඒවා ගොඩනගෙත් මම කිව්වේ ඒකයි. එහෙම ඊට පස්සේ ඔහොම ඇවිල්ලා ඒවා ඊට පස්සේ ඔහොම ආකාරයට එන්න පුළුවන්. ඒක නිසා භාෂාවේ විකාශනය පුතා හරිම සුන්දරයි. අනිත් මතක තියාගන්න ඕනේ අපි ළඟ තියෙන විවිධ භාෂා අතර සිංහල භාෂාව කියන්නේ ඉතාමත් මනරම් වූ සුන්දර භාෂාවක්. හරිද? ඒ භාෂාව තුළ බොහෝ වචන සමූහය ඇතින්ම අන් අයට බොහොම රසාලිත බවක් ගෙනෙන්න පුළුවන්කමක් තියෙනවා. මෙන්න මෙහෙම එන අක්ෂර මාලාවක අපි පුරාතන සිංහල හෝඩිය සහ නූතන සිංහල හෝඩිය වෙන් කර ගන්නකොට අපිට තේරෙනවා අපි මේ අක්ෂර කලා ගොඩනගත්තේ බ්‍රාහ්මී අක්ෂර හා බැඳුණු සංස්කෘතික බැඳීමක් එක කියලා. ඒ බැඳීම නිසා තමයි අපිට අර මං කියපු බුදුදහමෙන් පෝෂණය වෙච්ච හොඳ භාෂාවක් අපිට ලබා ගන්න පුළුවන් උනේ. මේ භාෂාව අද ගත්තොත් එහෙම අකුරු 60ක් තියෙනවා. අක්ෂර කියන්නේ කලාවක් නේ. අක්ෂරයක් කියන්නේ මොකද්ද? යම් කිසි දෙයක් හඳුනා ගැනීමේ භාෂාව තුළ තියෙන සංකේත ක්‍රමය. හරිද? මේ සංකේතනේ අකුරක් කියලා කියන්නේ. දැන් අපිට මේ සංකේතයේ ගොඩනගුණොත් තමයි අපි මේ දන්නේ ඉංග්‍රීසි A කියලා. අපි මේක දන්නවා B කියලා. මේ සංකේතයේ බිහිමුද අපි කියනවා මේක සිම්පල් කියලා. ඒ වගේ තමයි සිංහලයේ බිහි වෙන අකුරු තියෙන ඒ ආකාරය. හරිද? අයන්. එතකොට දැන් දමිළ භාෂාව තුළ මේ විදිහට එන්නේ. භාෂා කොටේ නේ තියෙන්නේ. සිංහල භාෂාවේ මයන්. දමිළ භාෂාවේ මයන්. මේ ආදී වශයෙන් අකුරු ගොඩනගනකොට අපිට භාෂාවට ආවේනික රට ඇති කරගන්න පුළුවන්. හරිද? ඒක නිසා දැන් මේ විවිධ භාෂා අතර විවිධ ශෛලීන් විවිධ රසවත් භාවයන් ගොඩනගෙන අපි කතා කරන සූදානම් වෙන්නේ සිංහල අක්ෂර කලාව. සිංහල අක්ෂර කලාව ගත්තොත් පුතා මං කිව්වා අද පවතින අක්ෂර වලට එනකොට ඉස්සර තිබ්බා මිශ්‍ර සිංහල හෝඩිය, අසුද්ධ සිංහල හෝඩිය, සුද්ධ සිංහල හෝඩිය, ඒ ආදී වශයෙන් හෝඩි එනකොට අද පවතින අපි භාවිතා කරන අක්ෂර මාලාව තුළ තියෙන අකුරු 60ක්. අක්ෂර මාලාවේ අකුරු 60ක් තියෙනවා. මේ අකුරු 60 අපි මූලික වශයෙන් කොටස් දෙකකට බෙදනවා. එකක් තමයි ස්වර. අනික තමයි ව්‍යංජන. අපි ස්වරවලට තව නමක් කියන ප්‍රාණ අක්ෂර කියලා. ව්‍යංජන අපි කියන ගාත්‍ර අක්ෂර කියලා. එහෙම නැත්නම් ගතකුරු කියලා අපි කියනවා. හරිද? මේ ගතකුරු වල නැත්නම් ගාත්‍රාක්ෂර වලට තනියෙන් පිළිටන්න බෑ. ඒ පිළිටන්න නම් ස්වරයක සහායක් අවශ්‍ය වෙනවා. ස්වරයක් කිසි දෙයක් නැතුව පිළිටන්න ඒක අපි කියන ප්‍රාණාක්ෂර කියලා. ස්වරයක් ප්‍රාණවත්. ගාත්‍රාක්ෂරයක් ප්‍රාණවත් වෙන්නේ නැහැ. ඒක ප්‍රාණවත් වෙන්න නම් ස්වරයක සහාය අවශ්‍ය වෙනවා. හරිද? එතකොට ප්‍රධාන වශයෙන් අකුරු කොටස් දෙකයි ස්වර සහ ව්‍යංජන නැත්නම් ප්‍රාණාක්ෂර නැත් සහ ගාත්‍රාක්ෂර. හරිද? ස්වර ගත්තොත් පුතා
සිංහල භාෂාවේ තියෙන ස්වර 18ක් ගාත්‍රාක්ෂර තියෙනවා 42ක්. ඔක්කොම අකුරු 60යි. හරිද? ස්වර 18යි ගාත්‍රාක්ෂර 42යි. එතකොට අකුරු 60ක් සිංහලේ බිහි වෙනවා. මේ ස්වර ගත්තොත් එහෙම මම හෝඩියත් එක්ක පැහැදිලි කරන්න පස්සේ මේ සරල දැනුමම කියලා දෙන්න පුතාලට ස්වර ගත්තොත් එහෙම ස්වර තියෙන කොටස් දෙකක් දීර්ඝ ස්වර සහ හ්‍රස්ව ස්වර කියලා. හ්‍රස්ව ස්වර එක. හ්‍රස්ව ස්වර අනික තමයි දීර්ඝ ස්වර. හරිද? මේ හ්‍රස්ව ස්වර කියන එක අපි කියනවා කෙටි නැත්නම් ලඝු නැත්නම් ලඝු කියලා. කෙටි නැත්නම් ලඝු යකුත් කියලා. අනික තියෙනවා දීර්ඝ ස්වර අපි කියනවා දිග කරු නැත්නම් තව දිග කරුනේ දිග කරු. ඊට අමතරව අපි තව තියෙනවා සංයුක්ත ස්වර. අපි කියනවා මිශ්‍ර ස්වර කියලා. හරිද? දැන් මෙතන අපි ගත්තොත් එහෙම හ්‍රස්ව ස්වර තියෙනවා 8ක්. දීර්ඝ ස්වර තියෙනවා 8ක්. මිශ්‍ර ස්වර තියෙනවා 2ක්. ස්වරයක්. මූලික ස්වරයක් මම කියන අ කියන ස්වරය සිංහල භාෂාවේ සිංහල හෝඩියේ මුලින්ම තියෙන අකුර නැත්නම් මුලින්ම තියෙන ස්වරය අ. මෙන්න මේ අ කියන ස්වරය ගත්තොත් එහෙම එකී ස්වරයෙන් තමයි අපි ඉතුරු අකුර ගොඩනගන්නේ. හරිද? දීර්ඝ ස්වර කියන්නේ ආ. එදින අකුර. ආ. හ්‍රස්ව ස්වරේ එ. इ उ ए आई දීර්ඝ ස්වරයකට හ්‍රස්ව ස්වරයකට නෙමෙතුව අපි මිශ්‍ර අක්ෂරයක් තමයි I O ఔ පැහැදිලි. එතකොට හ්‍රස්ව ස්වර 8ක් වෙනවා අපිට අ ẹ इ උ ඒ ඕ අනික තමයි රේ. අපි ඒක ඉරු කියලා කියනවා. අනික ඉල්ලු. අනේ අකුරු සම්හාරය වද අපි ඈත් වෙලා තියෙනවා. හරි හදමුකෝ. අ ආ ẹ ඈ इ ඊ ඕ රේ රී ඉල්ලු ඒ අයි ඕ ఔ. ඔන්නෝම තමයි අපේ සිංහල භාෂාවේ ස්වර ගොඩනැගිලා තියෙන්නේ. මේ ස්වර සම්බන්ධයෙන් බොහොම ලස්සන භාෂාවක ආකෘතිය ගොඩනගන්න අපිට පුළුවන් ස්වර සහ ව්‍යංජන අරගෙන එකී භාෂාව තුළ තිබුණා වූ සුවිශේෂී ලක්ෂණ කතා කරන්නට මං අනිත් දවසේ පුතාලට පාඩම් පැහැදිලි කරලා දෙනවා. එතකොට මම ඉදාට හෝඩිය පැහැදිලි කරලා ඉතුරු ටිකත් මම විස්තර කරලා දෙනවා. අතට මම පාඩම උතනින් නතර කරනවා. ආයුබෝවන්.